අපි අද දවසේ සාකච්ඡා කරන්නේ ශබ්දය සහ ඇසීම පාඩම 6 ශ්‍රේණිය. 6 වෙනි ඒකකය 6 ශ්‍රේණිය ශබ්දය සහ ඇසීම. එතකොට ශබ්දය කියලා කියන්නේ අපේ ඉගෙනීමට ඉතාම වැදගත් වෙන ශක්තියක් තමයි ශබ්දය කියලා කියන්නේ. එතකොට මේ ශබ්දය අපිට හඳුනා ගැනීමට තියෙන විශේෂ අවයවය තමයි අපේ කනක් කියලා කියන්නේ. කන කියලා කියන්නේ ශබ්දය හඳුනා ගැනීමට අපි සතුව තියෙන සංවේදී අවයවය. එතකොට ශබ්දය නිපදවන විවිධ ධ්වනි ප්‍රභාව තියෙනවා. දැන් මේ 6 ශ්‍රේණිය සඳහා මම එක්තරා ධ්වනි ප්‍රභවයක් මගින් ශබ්දේ නිපදවන්න පටන් අරගත්තා. මොකද්ද මගේ තියෙන මේ වෙලාවේ ධ්වනි ප්‍රභාවය වෙන්නේ? අපේ කටහඬ. කට කියලා කියන්නේ ශබ්දේ නිපදවන උපකරණයක්. ඒතර ශබ්දේ කියන්නේ ධ්වනිය. ධ්වනිය නිපදවන උපකරණය අපි කට ලෙස හඳුන්වනවා. ඒතර එක එක සත්තුන්ට ශබ්දේ නිපදවන්න පුළුවන් එක එක ක්‍රම තියෙනවා. හැම සතාම ශබ්දේ නිපදවන්නේ කටින්ම නෙවෙයි. ඒක ඔබ පරිසරයේ ඉන්න සත්තු පිළිබඳව නිරීක්ෂණය කරනකොට ඔබට බලා ගන්න පුළුවන් වෙයි හැම සතාගෙම ඇහෙන්නේ එයාගේ කටහඬද කියන එක. කටහඬට ඇරෙන්න වෙනත් ක්‍රමවලින් ශබ්දේ නිපදවන සතුන් බොහෝමයක් අපේ පරිසරයේ ඉන්නවා. එතකොට ශබ්දේ නිපදවීම ධ්වනි ප්‍රභාව ලෙස හඳුන්වනවා. ශබ්දේ නිපදවන උපකරණ ධ්වනි ප්‍රභාව ලෙස හඳුන්වනවා. එතකොට උදාහරණයක් විදිහට අපි බලමු. බයිසිකලයක බෙල් පියනක්. බයිසිකලයක බෙල් එක නාද වෙනකොට ශබ්දේ නිපද වෙනවා. එහෙම නැත්නම් ඔබට දැන් ඇහෙන්නේ නැති මේ සෙල්ෆෝන් එකක කෝල් එකක් එනකොට ශබ්දයක් නිපද වෙනවා. ඒකත් ධ්වනි ප්‍රභවයක් තමයි. එතකොට මේ ධ්වනි ප්‍රභවයකින් ශබ්දේ නිපද වෙන සෑම වෙලාවකම අපි ඒක ස්පර්ශ කරොත් අපිට දෙදරීමක් හඳුනා ගන්න පුළුවන්. දැන් ෆෝන් එකක් වුණත් ශබ්දේ නිපද වෙනකොට ඒකේ යම් දෙදරීමක් සිද්ධ වෙනවා. අපේ උගර වුණත් ශබ්දේ නිපද වෙනකොට දෙදරීමක් සිද්ධ වෙනවා. ඒ දෙදරීමට කියන ලස්සන වචනේ තමයි කම්පණය කියන්නේ. කම්පණය. එතකොට ඕනම ධ්වනි ප්‍රභවයක් කම්පණය වෙලා තමයි ශබ්දේ නිපදවන්නේ. උදාහරණ මෙහෙම බයිසිකලයක තියෙන
බෙල් පියන කොහොම බයිසිකලයක හැන්ඩලේට සම්බන්ධ කරලානේ තියෙන්නේ. බයිසිකලයේ හැන්ඩලේට සම්බන්ධ කරලා තියෙන්නේ. මෙයාගේ මේ ලීවරය සෙලවීමේදී චලනය කරනකොට මේ බෙල් පියන නාද වෙන්න පටන් ගන්නවා. මේ බෙල් පියනට අපි අත තියුවොත් මොකද්ද වෙන්නේ? ශබ්දේ නතර වෙනවා. ඇයි ශබ්දේ නතර වෙන්නේ? කම්පණය වෙන්න අපහසු නිසා. කම්පණය වීම නතර වෙන නිසා ශබ්දේ නතර වෙනවා. එතකොට මේ අනුව ශබ්දයක් නිපද වෙන නම් ඒ ධ්වනි ප්‍රභවය තුල කම්පනයක් සිදු විය යුතුයි. ධ්වනි ප්‍රභවය කියලා කියන්නේ ශබ්දයේ නිපදවන උපකරණ. ඒ ශබ්දයේ නිපදවන උපකරණය තුල කම්පනයක් එහෙම කම්පනයක් සිද්ධ වෙනකොට තමයි අදාළ ශබ්දේ නිපද වෙන්නේ. එතකොට මේ ධ්වනි ප්‍රභවයේ මත අපි අත තියුවොත් මොකද්ද වෙන්නේ? කම්පණය වෙන්න අපහසු වෙනවා. ඒ කියන්නේ ශබ්දේ නතර වෙනවා. ওই වගේ අපිට පුළුවන් තවත් දේවල් සොයලා බලන්න. මෙහෙම රබාන අපි වාදනය කරන රබානක් අරගෙන ඒ රබාන මතට අපි පුළුවන් පොලිස්ටයිරින් බෝල දාන්න. පොලිස්ටයිරින් කියන්නේ මොනවද? රිජිෆෝම් බෝල දාන්න. රිජිෆෝම් බෝල කීපයක් දාලා අපි මේ රබාන වාදනය කරමු. මේ රබාන වාදනය කරමු. ඒකත් ධ්වනි ප්‍රභවයක් නේ. රබාන වාදනය කරනකොට මොකද්ද වෙන්නේ? මේ රිජිෆෝම් බෝල චලනය වෙන්න පටන් ගන්නවා. ඇයි චලනය වෙන්නේ? චලනය වෙන්නේ මේ රබානේ තියෙන පටලය කම්පණය වෙන නිසා. වචනේ කම්පණය වෙන නිසා. ඕනම ධ්වනි ප්‍රභවයක් ශබ්දේ නිපදවන උපකරණයක් කම්පණය නිකුත් කළ නැත්නම් කම්පණය වෙන තමයි කම්පනයක් මගින් තමයි ශබ්දේ නිපදවන්නේ. කම්පනයක් මගින් තමයි ශබ්දේ නිපදවන්නේ. අපි පහලින් වාක්‍ය කීපයක් ලියාගමු. මාතෘකාව ලියන්න. ශබ්දයේ සහ ඇසීම. ශබ්දයේ සහ ඇසීම. ඒ යටතේ ලියමු වාක්‍ය කීපයක්. පළවෙනි වාක්‍යය ශබ්දය ධ්වනිය ලෙස හඳුන්වනවා. ශබ්දයට කියනවා ධ්වනිය කියලා.
ශබ්දය ධ්වනිය ලෙස හඳුන්වයි. ශබ්දය ධ්වනිය ලෙස හඳුන්වයි. ශබ්දයේ නිපදවන උපකරණ ශබ්දයේ නිපදවන උපකරණ ධ්වනි ප්‍රභාව නම් වේ. ශබ්දයේ නිපදවන උපකරණ ධ්වනි ප්‍රභාව නම් වේ. සස්මි ලියන්නේ කොයි වෙලාවටද? සස්මි ලියලා ඉවරද? ශබ්දයේ නිපදවන උපකරණ ධ්වනි ප්‍රභාව නම් වේ. ආයිත් වෙනම පේලියක ධ්වනි ප්‍රභාවයකින් ශබ්දේ නිපදවා ගැනීමට ධ්වනි ප්‍රභාවයකින් ශබ්දේ නිපදවා ගැනීමට මොකද්ද වෙන්න ඕනද? අනිවාර්යෙන් ඒක මොකක් වෙන්න ඕනේ? ළමයි මොනවා වෙන්න ඕනේ කියලා කියන්නේ. ධ්වනි ප්‍රභාවයකින් ශබ්දයක් නිපද වෙන්න නම් ඒ ධ්වනි ප්‍රභවය මොනවා වෙන්න ඕනද? කම්පණය විය යුතුය. එම ධ්වනි ප්‍රභවය කම්පණය විය යුතුය. එම ධ්වනි ප්‍රභවය කම්පණය විය යුතුය. එම ධ්වනි ප්‍රභවය කම්පණය විය යුතුය. ශබ්දයක් නිපදවීමට නම් එම ධ්වනි ප්‍රභවය කම්පණය විය යුතුය. ප්‍රශ්නයක් ලියන්න. අප භාවිතා කරන ධ්වනි ප්‍රභව කිහිපයක් ලියන්න. අප භාවිතා කරන ධ්වනි ප්‍රභව කිහිපයක් ලියන්න. අප භාවිතා කරන ධ්වනි ප්‍රභව මොනවාද කියලා. අප භාවිතා කරන ධ්වනි ප්‍රභව කිහිපයක් ලියන්න. ධ්වනි ප්‍රභව කිහිපයක් ලියන්න. පටන් ගන්න. ඔයා දන්න ශබ්දයේ නිපදවන උපකරණ. අප භාවිතා කරන
ශබ්දේ නිපදවන උපකරණ කිහිපයක් ලියන්න. එක බෝඩ් එකේ තියෙන බයිසිකල් සීනුව නැත්තම් බෙල් එක බයිසිකල් සීනුව අප භාවිතා කරන ධ්වනි ප්‍රභවයක් බයිසිකල් සීනුව එහෙමනේ අප භාවිතා කරන ධ්වනි ප්‍රභවයක් මේ තියෙනවා තව එකක් මේ අප භාවිතා කරන ධ්වනි ප්‍රභවයක් රබාන ධ්වනි ප්‍රභවයක් කොහොම ලියන්නේ තව කීපයක් ලියන්න ඉක්මනට ධ්වනි ප්‍රභව කීපයක් ලියන්න වාහන නලාව වාහනයක හෝන් එක තියෙනවනේ වාහන නලාව ගෙදරට කවුරු හරි ආපහු අඟවන්නේ කොහොමද ගෙදරට කවුරු හරි ආපහු අඟවන්නේ කොහොමද විදුලි සීනුවක් හයි කරලා තියෙනව නේද උළුවස්සලන් විදුලි සීනුව විදුලි සීනුව වයලීන අප භාවිතා කරන ධ්වනි ප්‍රභවයක් තමයි වයලීන ශබ්දේ නිපදවන උපකරණය බටනලාව දවුල රූපවාහිනිය ශබ්දේ නිපදවන උපකරණ ධ්වනි ප්‍රභව රේඩියෝව නැත්නම් ගුවන්විදුලි යන්ත්‍රය ශබ්දේ නිපදවන උපකරණයක් ධ්වනි ප්‍රභවයක්
හරිද? දැන් ඔබ දන්නවා විවිධාකාර දොරි ප්‍රභව. වයලීනය, දවුල, අපේ මුඛය දොරි ප්‍රභවයක්. රූපවාහිනිය, වයලීනය, බයිසිකල් සීනුව, වාහන නලාව, විදුලි සීනුව, ඒ වගේ ධ්වනි ප්‍රභව දන්නවා. ඒ ධ්වනි ප්‍රභව ශබ්දේ නිපදවන්න නම් අනිවාර්යෙන් මොනවා වෙන්න ඕනේ? මේ අනිවාර්යෙන් මොනවා වෙන්න ඕනේ? අනිවාර්යෙන් කම්පනයක් සිද්ධ වෙන්නම ඕනේ. කම්පනයක් වුණොත් විතරයි ශබ්දේ නිපද වෙන්නේ. දැන් ඔයා මෙන්න මේ කන්දේ මේ උපකරණේ ඒකමද තියෙන මේ රිටිෆෝම් බෝල ටිකයි යඳි මම කරන්නේ polystyrene ball. රබාන මත තියෙනවා polystyrene ball.
ලියන්න පහලින් රබාන නාද කිරීමේදී රබන් වාදනය කිරීමේදී රබාන වාදනය කරනකොට රබාන වාදනය කිරීමේදී රබන් වාදනය කරනවා කියලානේ කියන්නේ නේද? රබන් වාදනය කිරීමේදී එහි පටලය මත ඇති මේ රබානේ පටලය මත තියෙන එහි පටලය මත ඇති කුඩා පොලිස්ටයිරීන් බෝල කුඩා පොලිස්ටයිරීන් බෝල කුඩා පොලිස්ටයිරීන් බෝල කියන්නේ රිජිෆෝම් බෝල පොලිස්ටයිරීන් බෝල කියන්නේ රිජිෆෝම් බෝල පොලිස්ටයිරීන් බෝල චලනය වේ රබාන වාදනය කරනකොට එතන තියෙන පොලිස්ටයිරීන් බෝල චලනය වෙන්න ගන්න පොලිස්ටයිරීන් බෝල චලනය වේ මීට හේතුව ශබ්දය නිපද වෙන විට ශබ්දය හට ගන්නා විට ශබ්දය නිපද වෙන විට එහි පටලය ශබ්දය නිපද වෙනකොට මේ තියෙන පටලයක් තියෙනවානේ එහි පටලය කම්පණය වීමයි එහි පටලය කම්පණය වීමයි ඒ පටලය කම්පණය වෙන්න ගන්න ඒකයි මේ පොලිස්ටයිරීන් බෝල චලනය වෙන්නේ රතු පෑනෙන් ලියන්න මේ අණුව ශබ්දයක් නිපදවීමට කම්පනයක් සිදුවිය යුතුය ශබ්දයක් නිපද වෙන්න නම් කම්පනයක් වෙන්නම ඕන කම්පනයක් සිදුවිය යුතුය අපි ප්‍රශ්නයක් ලියාගමු ප්‍රශ්නයක් ලියන්න මෙන්න මේකයි ප්‍රශ්නේ නාදවන බෙල් පියන
ස්පර්ශ කළ විට නාදවන බෙල් පියන වෙන වචනෙන් ස්පර්ශ කළ විට මොකද්ද ස්පර්ශ කළ විට නාදවන බෙල් පියන ස්පර්ශ කළ විට කියන්නේ මොකද්ද? ඒ මත මෙන් අත තැබුවාම මේ බෙල් පියන මත අත තියුවාම මේ බෙල් පියන අල්ලගත්තාම නාදවන බෙල් පියන ස්පර්ශ කළ විට එහි ශබ්දය නතර වන්නේ ඇයි? එහි ශබ්දය නතර වෙන්නේ ඇයි? උත්තරයක් ලියන්න බලන්න. එහි ශබ්දය නතර වෙන්නේ ඇයි? මේක පැහැදිලි කරන්න ඉක්මනට වාක්‍ය දෙකක් ලියන්න. ඇයි බෙල් පියන මත අත්වුවාම නතර වෙන්නේ? ශබ්දේ නතර වෙන්නේ ඇයි? නතර වන්නේ ඇයි? ඒත් අපි මේක ලියන්නේ වෙන මෙහෙමයි. බෙල් අහගෙන ඉන්න ලියන්න එපා. බෙල් පියන නාද වෙන විට බෙල් එකක් නාද වෙනකොට ඒකේ පියන බෙල් පියන මෙහෙම කම්පණය වෙනවා අපිට ඇහැට පේන්නේ නැති වුණා. බෙල් එකේ පියන මේ බෙල් පියන අපිට ඇහැට නොපෙනුනාට මෙහෙම කම්පණය වෙනවා. කොහොමද කම්පණය වෙන්නේ? අන්න හරි වෙන්න මෙහෙම. එතකොට ඒක උඩින් අත තියුවාම එයාට අහක් වෙන්න පුළුවන්ද? බෑ නේද? කම්පණය වෙන්න බෑ. බෙල් පියන උඩින් අත තියුවාම කම්පණය වෙන්නේ කොහොමද? ඒක නිසා ශබ්දේ නතර වෙනවා. අපි කියන්න ඕනේ මෙහෙමයි. නාදවන බෙල් පියන කම්පණය වන විට ශබ්දේ නිපදවේ. ඒ මත අත තැබූ විට නැත්නම් ඒ ස්පර්ශ කර විට කම්පණයට බාධා ඇති වේ. මේ නිසා කම්පණය නතර වේ. නැත්නම් ශබ්දේ නතර වේ. ලියන්න පහලින්. නාදවන බෙල් පියන පළවෙනි කරුණ ලියන්න. නාදවන බෙල් පියන කම්පණය වේ. නාදවන බෙල් පියන කම්පණය වෙනවා. නාදවන බෙල් පියන කම්පණය වේ. නාදවන බෙල් පියන කම්පණය වේ.
බෙල් පියන මත අත තැබූ විට බෙල් පියන ස්පර්ශ කළාම බෙල් පියන ස්පර්ශ කළ විට බෙල් පියන ස්පර්ශ කළ විට කම්පණය නතර වේ. සමීර් ලියලා ඉවරයිද? සමීර් ලියලා ඉවරයිද? බෙල් පියන මත අත තියුවාම බෙල් පියන ස්පර්ශ කළාම කම්පණය නතර වෙනවා. කම්පණය නතර වේ. බෙල් පියන මත අත් තියුවාම කම්පණය නතර වෙනවා. මේ නිසා ශබ්දය නවති. ශබ්දය නැසී යයි. ශබ්දය නැසී යයි. ඇයි ශබ්දය නැසී යන්නේ? ඇයි බෙල්ල පුඩින් අත දිව්වාම කොහොම මේ කම්පණය වෙන්නේ? බෙල් පියන නාද වෙන්න නම් ඒක කම්පණය වෙන්න ඕන. බෙල් පියන මතින් අත දිව්වාම කම්පණය වෙන්න බෑ. කම්පණය නතර වෙනවා. ඒක නිසා ශබ්දය නතර වෙනවා. දැන් ශබ්දේ නැසී යනවා. එහෙම නේද? ලියන්න ගෙදෙද්දි කරන්න ඕනේ ප්‍රශ්නයක් ලියන්න. ගෙදෙද්දි කරන්න ඕනේ ප්‍රශ්නයක් ලියන්න. ශබ්දය ශ්‍රවණය කිරීමට අසා ගන්න ඇහෙන්න ශබ්දය ශ්‍රවණය කිරීම. වචනේ ශ්‍රවණය. ශබ්දය ශ්‍රවණය කිරීමට. ශබ්දය ශ්‍රවණය කරනවා කියන්නේ ශබ්දය ඇසීමට. කන ශබ්දය ශ්‍රවණය කිරීමට කන ශ්‍රවණය කිරීමට මෙන්න කන අපට වැදගත් වේ. ශබ්දය අහන්න නම් කනක් තියෙන්න එපයි. ශ්‍රවණය කිරීමට කන වැදගත් වේ. විවිධ සතුන්ගේ කන්වල හැඩ විවිධ සතුන්ගේ කන්වල හැඩ ඔයාගේ කනත් අයිති. විවිධ සතුන්ගේ කන්වල හැඩ කිහිපයක් අඳින්න. සතුන්ගේ කන්වල හැඩ කිහිපයක්. අපේ කන ඔහොම ඇන්දට පබලක් අයගේ කන් අපි ඔහොම ඇන්දට පමණක් අයගේ කන්
කොහොමත් අඳින්න වෙනවනේ. පමණක් අයගේ කන් අලිකන්නේ. පමණක් අයගේ කන් අලිකම්. නේද? කන් වල හැඩ කීපයක් අඳින්න. පාට කරාට තමන්නේ මේ කා වගේ කන කොහොමද? අලි කන කොහොමද? ඔයාගේ කන කොහොමද? නේ බලු කන කොහොමද? බලල් කන කොයි විදියද? එහෙම කන් වල හැඩ කීපයක් අඳින්න නේ. ඔය ආසම කන මොකද්ද ඔකේ? බලු කනද? අලි කනද? ටීචර් ඔයාගේ කනෙන් අදිනවද එහෙම? කන මෙහෙම අම්බර වෙනවද ඔයා? එතකොට කියන්නේ ටීචර් කන තියෙන්නේ මේ අහන්න ඇහෙන්න නේ. එතකොට මේ කන් වල හැඩ කීපයක් අඳින්න. ඒතර ගෙදරදී ඒක ලස්සනට අඳින්න. එක එක සත්තුන්ගේ කන් දිහා බලලා අඳින්න. එක එක හැඩ අඳින්න. දැන් පමණක් සත්තුන්ගේ කන් ඔහොම එක එක පැති වලට හරවන්න පුළුවන් නේද? හරවන්න පුළුවන් නේද? කාගේද කන් හරවන්න පුළුවන්? බල්ලා කන් හරවනවනේ මෙහිම මෙහෙම. බල්ලාගේ කන් හරවනව නේද? හාවත් එහෙමයි. හාවත් කන් දෙක හරවන විවිධ පැතිවල. මේ ඔයාගේ කන වෙනස් කරන්න පුළුවන් ඕනන්නේ. කොහොම ඔයාගේ කන වෙනස් කරන්නේ? බලන්න කන වෙනස් කරන්න පුළුවන්ද කියලා. ඔව්. කන ලොකු කරන්න පුළුවන්ද බලන්න. ඊට වඩා කන ලොකු කරන්න පුළුවන්ද බලන්න. ඇදලා නෙවෙයි කන ඇද්දොත් හරිනේ. හරි? කන ඊට වඩා ලොකු කරන්නේ කොහොමද? කන ඊට වඩා ලොකු කරන්නේ ඔහක් කළාද කන ඔහම කළාද? කන ලොකු කරන්නේ. කන ලොකු කරගන්න විදියක් තියෙනවා. ඔයාගේ අච්චු පොතේ පෙළ පොතේ 85 වෙනි පිටුව පෙරලන්න. 85 වෙනි පිටුව පෙරලන්න කන ලොකු කරගන්න හැටි බලන්න. බ්‍රෙසිල් බෝඩ් එකක් අරගෙන ওই වගේ පුනීල දෙකක් වගේ හදාගෙන ඒ පුනීල දෙක කන ඇතුළේ දාගන්න වෙන. මෙතන මේ කන මතින් තියාගන්න. තියාගත්තාම මෙන්න මේම හෝන් එක වගේ කන් දෙකේ තියෙන ලොකු කන් දෙකක්. ඊට පස්සේ ඔහොම උමනා පැති වල කන් දෙක හරවන්න. කොහොම හරවන්න කන් දෙක. බලන්න සද්දය ඇහෙන විදිය කොහොමද කියලා. නේ? බලන්න දැන් රහසින් කියන ඒවත් ඇහෙනවද කියලා. හරි? හැබැයි කවුරු හරි නංගි හරි මල්ලි හරි ඔකට කනට ඔය ගොටුව ඇතුළට ආයෙ හුවක් කිව්ව මොකද වෙන්නේ? කෙලින්ම හුව කන ඇතුලේ. හොඳයි? ඒක ඊතරම් හොඳ දෙයක් නන් නෙවෙයි. කනට හානි වෙන ලොකු ශබ්ද ගියාම. දැන් බල්ලා රචින්න පත්තු කරනකොට ඇඳ යට රින්ගන්නේ මොකද? රචින්නේ ශබ්දය අර එයාගේ ගොටු හැඩේ කන නිසා කන ඇතුළට ලොකු ප්‍රමාණයක් ඇතුල් වෙනවා. එයාට ඒක කන ළඟ බෝම්බයක් ගැහුවා වගේ. නිසා එයා බය වෙලා ඇඳන් යට නේද? ඉදාට රින්ග ගන්නවා. අපිටත් ඔන්න ඔය වගේ ලොකු කන් දෙකක් හදාගන්න හැකි. පුංචි ශබ්දේම අහන්න පුළුවන් ඕක. හොඳට ඇහෙනවා. හොඳයි. අන්න ඒ විදිහට කන විවිධ සතුන්ගේ කනවල් අඳින්න. එතකොට කනක් මොනවට ළමයි අපිට? කන් දෙකක් මොනවටද? ශබ්දය අසා ගන්න. පවණක් අය ශබ්ද ඇහෙන්නේ නැහැ උපතින්ම. ඇයි උපතින්ම ඇහෙන්නේ නැත්තේ? කන තිබුණාට කන බීරි. අපි අර පවණක් අයට අහන්නේ කන බීරි වෙලාද කියලා. නේ? කන් දෙක බීරි වෙලාද කියලා.
නේ හෙඩ්ෆෝන් දෙකක් දැම්මා වගේ නෙවෙයි මේ කන් දෙකක් දැම්මහම කන පමණක් අයගේ බීරි කන ඇහෙනවා අඩුයි එහෙම අයට ශබ්දය ඇහිලම නැහැ ජීවිතේ පමණක් අයන ජීවිතේ කිසිම සද්දයක් අහපු නැති අය ඒ අයට ඉගෙන ගන්නත් අමාරුයි නේ ඉගෙන ඇහෙ ශබ්දය ඇහෙන්නේ නැතුව ඉගෙන ගන්න කොහොමද ඉගෙන ගන්න නම් මේ සර් කියන ඒවා ඇහෙන්න එපායි ඇහෙන්න කන් දෙකක් තියෙනවා කන් දෙක තිබුණට ඇහෙන්නේ නැත්නම් වැඩක් නැහැ නේ කන් දෙක බීරි නම් කන් දෙක බීරි නම් ඊළඟට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියන්නකෝ මට කන් දෙක බීරි නම් ඊළඟට තියෙන ප්‍රශ්නේ මොකද්ද ඔව් බීරි කෙනෙකුට ඊළඟට තියෙන ප්‍රශ්නේ මොකද්ද මට කියන්න අයියෙන් කෑ ගහලා කියන්නේ මෙහාට ඇහෙන්නේ ඔව් කන් දෙක බිහිරි කෙනෙකුට ඇති වෙන ප්‍රශ්නේ මොකද්ද එහෙනම් chat එකට දාන්න ඔව් chat එකට දාන්න මොකද්ද වෙන්නේ කියලා බලන්න බීරි කෙනෙකුට මොකද්ද වෙන්නේ ඊළඟට ඇති වෙන ප්‍රශ්නේ මොකද්ද කියලා දාන්න ටක් ගාලා කෙනෙක් උපතින්ම බිහිරි නම් කනක් ඇවිල්ලා ඉන්නේ නැහැ කෙනෙක් ඒක නෙවෙයි ඊළඟට යාට මොකද්ද වෙන ප්‍රශ්නේ වෙන ප්‍රශ්නේ තමයි ළමයි ඔයගොල්ලෝ හුඟක් අය කියලා තියෙනවා කන් දෙක ඇහෙන්නේ නැති අය ගොළුයි කියලා. එහෙම වෙන්නේ කොහොමද? මම කන් දෙක තියෙන ඇහෙන්නේ නේ. කන් දෙක තියෙන කතා කරන්නේ. කන් දෙක ඇහෙන්නේ නැත්නම් ගොළු වෙන්නේ කොහොමද? මාත් පිළිගන්නවා. කන් දෙක ඇහෙන්නේ නැති අය ගොළු. ඒතර කන් දෙක ඇහෙන්නේ නැති අය ගොළු වෙන්නේ කොහොමද? දැන් ඔයාට දැන් මම මේ වෙනකොට වචන කීපයක් කියා දීලා තියෙනවා. වචන කීපයක් කියා දීලා තියෙනවා. බෙල් පියන, කම්පනය, ධ්වනි ප්‍රභවය, ශ්‍රවණය, මේ පොලිස්ටයිරින් බෝල මේ වචන කීපයක් මම ඔයාලට කියා දුන්නා නේද? ඒ වචන ඔයා අහගෙන හිටියා නේද? අහුණු නිසා ඔයාට දැන් මේ වචන කියන්න පුළුවන් නේද? හැබැයි ඔයාට අහුන් නැත්තම් ඔයාට ඒව කියන්න පුළුවන්ද? අහුන් නැත්තම් මේ වචනේ දන්නේ නැහනේ. අහුන් නැත්තම් මේ වචනේ දන්නේ නැහනේ. ඒ කියන්නේ අහුනොත් විතරයි කතා කරන්න පුළුවන්. ජීවිතේට වචනයක් අහලා නැත්තම් පුංචි කාලේ ඉඳලම කිසිම වචනයක් ඇහිලා නැත්තම් එයා මොනවයි කතා කරන්නේ? නේ? උදාහරණයක් විදියට ඔයාගේ අම්මා දැක්කහම ඔයා අම්මා කියන්නේ කොහොමද? පුංචි කාලේ කවුරු හරි කියා දුන්නා වඩනේ. පුතේ මේ ඉන්නේ අම්මා කියලා කියා දුන්නා නේද? ඔයාත් ඊට පස්සේ අම්මා කියන්නේ ගත්තා. ඔයාට ඒක ඇහුන්නේ නැත්තම්
අම්මා දැක්කට අම්මා කියලා දන්නවද? අම්මා දැක්කට අම්මයි කියන්න දන්නේ නැහනේ. වචනේ අහුන්නේ නැත්තම්. ආන්න ඒ වගේ තමයි ජීවිතේට කිසිම වචනයක් අහුන්නේ නැත්තම් එයාට කතා කරන්නත් වචන නැහැ. කතා කරන්න වචන තියෙන්නේ ඇහෙන නිසා. ඒ කියන්නේ කට වගේම කනත් ඉතා වැදගත්. ඔයාගේ කන හොඳට ඇහෙන නිසා තමයි ඉගෙන ගන්න පුළුවන්. කන ඇහෙන්නේ නැත්තම් මොනවද ඉගෙන ගන්න? ඊළඟට ගොළුයි. කතා කරන්න බෑ. කතා කරන්න බැරි කට නැතිකම නෙවෙයි. කට තිබුණාට වචන දන්නේ නැහැ. මේසයට මේසෙයි කියලා අහුන්නේ නැත්තම් ඔයා මේසෙයි කියලා දන්නේ කොහොමද? පෑනක් දැක්කහම පෑනේ කියලා කියා දුන්නේ නැත්තම් මේකට මොකද්ද ඔයා කියන්නේ? ඔයාට පුංචි කාලේ මෙහෙම පෙන්නුවා පෑන කියලා කියා දුන්නා. පුතේ පෑන. පෑන කියන වචනේ අහුන්නේ නැත්තම් ඔයාට ඕක කියන්න බෑනේ. ගොළුයි. හරිද? ඉතින් ඒක නිසා මතක තියාගන්න ඕනේ ඔබේ කන ඔබට ඉතාම වැදගත් දෙයක්. ඔබේ තියෙන ශ්‍රවණේන්ද්‍රිය. ශ්‍රවණ සංවේදී ඉන්ද්‍රිය. ශ්‍රවණය කියන්නේ ශබ්දය අසනවා. ශබ්දයේ ඇසීම ශ්‍රවණේ. ශ්‍රවණ සංවේදී ඉන්ද්‍රිය. කන. හරිද? කන කියන්නේ ඔබේ ශබ්දය ශ්‍රවණය කරන සංවේදී වෙන ඉන්ද්‍රිය. හරි. දැන් ඔයා කන් හැඩ අඳින්න ගෙදෙද්දී ඔයාගේ කනේ හැඩය අඳින්න ඉස්සෙල්ලා. ඊට පස්සේ බලලා ගෙනල්ලා තියාගන්න මේස උඩින්. එයාගේ කන අඳින්න. බල්ලෙකුත් එදන් එන්නේ. එයාගේ කනත් අඳින්න. නේ? එමෙ විවිධ කන් හැඩ අඳින්න. ඊට පස්සේ අපි බලමු මේ මෙන්න මෙහෙම දෙයක්. හරි? දැන් ශබ්දයක් ඇහෙන්නේ කොහොමද? මෙන්න මේ වගේ බලන්න. කෙනෙක් කන කොහොම තියෙන්නේ? ඊට පස්සේ හරිද? කෙනෙක් කතා කරන්නේවා අනිත් එක්කෙනා කනට ඇහෙන්නේ ඒ ශබ්දය යාගේ කන ඇතුළට ගමන් කරනවනේ. ඒ ධ්වනි ප්‍රභවයෙන් නිකුත් වෙන ශබ්දය අනිත් කෙනාගේ කන ඇතුළට ගමන් කරන්න ඕනේ. නමුත් අපි ඒ ශබ්දේ එන වෙලාවේදී කොහොම තදින් කන් දෙක වහගත්තා. ඇහෙනවද බලන්න. හොඳට මෙන්න මේ විදිහට කන් දෙක වහගන්න. මෙහෙම වහගන්න. මං කියන ඒවා ඇහෙනවද කියලා බලන්න. ඔයාට මං කියන දේවල් ඇහෙනවද? කොහොම කන් දෙක තදින් වහගන්න වෙන්නේ. ওই විදිහට වහගන්න. මම හිතනවා එහෙම වැහුවාම කිසිම දෙයක් ඔයාට ඇහෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ අපේ ධ්වනි ප්‍රභවයේ නිකුත් වෙන ශබ්ද තරංගය
ධ්වනි තරංගය කන ඇතුළට ගමන් කරන්න ඕන ශබ්දය ඇහෙන්න නම් ධ්වනි ප්‍රභවයක් තියෙන්න ඕන, ධ්වනි තරංගයක් තියෙන්න ඕන, නේ? කනක් තියෙන්න ඕන. ශබ්දයේ ශ්‍රවණයට කන අත්‍යවශ්‍යයි. කන් දෙක තිබුණට වැඩක් නැහැ. කන් දෙක තදින් වහගෙන ඉන්නවනම් කන ඇහෙන්නේ නැහැ. හරිද? එහෙමනම් ධ්වනි ප්‍රභවයෙන් නිකුත් වෙන ශබ්දය කන තුලට ගමන් කරාම තමයි ශබ්දය ඇහෙන්න පටන් ගන්නේ. ඒතර ඒ ශබ්දයට අදාළ සංවේදනයේ ඔයාගේ මොළයට යන්නේ. මොළයට ගියාම මොළයෙන් තමයි මේ සද්ද මොකද්ද කියලා තේරුම් ගන්න. විවිධ ශබ්ද ගොඩක් ඔයාගේ මොළේ ගබඩා වෙලා තියෙනවා. රකින්නේ එක ශබ්දය, රබානක ශබ්දය, බෙල්නාදය, වාහන හෝන් එක, ගුවන් යානයක හඬ. ඒත් ඔයා මේ ඇහෙන ශබ්දය මොකද්ද කියලා ඊට පස්සේ තේරුම් ගන්න. හේතුව ඒ ශබ්ද ඔයාගේ මොළේ ගබඩා වෙලා තියෙන නිසා. හරිද? එහෙමනම් ඔයා මාතෘකාව ලියන්න ශබ්දය ඇසීම කියලා. මාතෘකාව ලියන්න ශබ්දය ඇසීම. ශබ්දය ඇසීම කියලා ලියලා අන්න අර රූපය අඳින්න. සද්දය ඇහෙන රූපය අඳින්න. ශබ්දය ඇසෙන රූපය අඳින්න. මං කරන්නේ
නම් කරන්නේ අඳපු රූපේ නම් කරන්නේ කොහොමද? කන ධ්වනි ප්‍රභාවය ධ්වනි තරංගය මේ තියෙන ධ්වනි ප්‍රභාවය මේ තියෙන යාගේ කන මේ ඒ අතරේ ගමන් කරන ධ්වනි තරංගය ඒක හැට පේන්නේ නැහැ ධ්වනි ප්‍රභාවයේ ඉඳලා කන දක්වා ගමන් කරන ධ්වනි තරංගයක් කොහේ ඉඳලා කොහාට යන්නේ ධ්වනි ප්‍රභාවයේ ඉඳලා කන තුරට ගමන් කරන ධ්වනි තරංගය. ඒ ධ්වනි තරංගය නිසා තමයි මේ ශ්‍රවණය කියන එක සිද්ධ වෙන්නේ. ඇසීම කියන දේ සිද්ධ වෙන්නේ මේ ගමන් කරන ධ්වනි තරංගය නිසා.
හොඳයි මට කියන්නේ දොරිතරංගේ ඔයා කන ඇතුළට රින්ගන්නේ කවුරු හරහාද එන්නේ? කවුරු හරහා ඇවිල්ලාද ඔයාගේ කන ඇතුළට රින්ගන්නේ? දොරිතරංගේ කවුරු ඔස්සේද එන්නේ? දොරිතරංගේ එන්නේ කවුරු ඔස්සේද? මේ වාතයේ ඔස්සේ නේද මේ ඇවිල්ලා තියෙන්නේ? මේ හරිය තියෙන වාතය නේද? වාතය තුලින් තමයි දොරිතරංගේ ඇවිල්ලා තියෙන්නේ. හරිද? දොරිතරංග ගමන් කරන්න පුළුවන් ජලය තුලින්. දැන් ජලය ඇතුලේ ඉන්න සත්තුන්ට ශබ්දය ඇහෙන්නේ. ජලය තුල ඉඳන් නිකුත් කරන ශබ්ද අනිත් සත්තුන්ට ඇහෙන්නේ. ඒ ජලය තුලින් මේ ශබ්දය ගමන් කරන්නේ. එහෙම නැත්නම් ඝන ද්‍රව්‍ය තුලින් යන්නත් පුළුවන්. මම උදාහරණයක් කියන්නේ. ඔයා මේසෙට කන තියාගෙන ඉන්නවා. කවුරු හරි මේසේ හා කෙළවරට හිමින්සරේ පැන්සලෙන් තට්ටු කරනවා. මේසේ හා කෙළවරට පැන්සලෙන් තට්ටු කරපු එක ඔයාගේ කනට හොඳට ඇහෙනවා මං හිතන්නේ. වෙනදටත් වඩා හොඳට ඇහෙනවා. මේසෙට කන තියාගත්තාම. යාන්තම් තට්ටු කරන ශබ්දයේ පවා ධන ද්‍රව්‍ය තුලින් හොඳට ඇහෙනවා. මේසෙට තට්ටු කරනකොට ඒ ශබ්දය හොඳට ඇහෙන්න ගන්නවා. ධන ද්‍රව්‍ය තුලින් උත් ශබ්දය ගමන් කරනවා කියන්නේ. මේසය කියන්නේ ඝන ද්‍රව්‍යයක්. වාතය තුලින් ගමන් කරනවා ශබ්දය. ජලය තුලින් ගමන් කරනවා. වතුර ඇතුලේ ඉන්න කෙනෙකුට ශබ්දය ඇහෙනවා. හරිද? ඊළඟට ඝන ද්‍රව්‍ය තුලින් ශබ්දය ගමන් කරනවා. දැන් අර කියන්නේ ඈත එන දුම්රියේ හඬ රේල් පීල්ලට කන තැබීමෙන් නසාගත හැක කියලා. හැබැයි ඉතින් රේල් පීල්ලට කන තියන්න ගියොත් මිනිස්සු ඇදලා වීසි කරයි පැත්තට. මේ මොකද්ද මේ කරන්න හදන වැඩේ නේ? පිනේ දන්නේ අපි කන තියන්නේ ගියේ කියලා. නේ? බලන් ඉන මිනිහෙක් ඇදලා අරගෙන වීසි කරලා දායි. මේ මොකද්ද මේ කරන්නේ? මතක තියාගන්න ඕන ඝන ද්‍රව්‍ය තුලින් වාතයටත් වඩා හොඳින් ශබ්දය ගමන් කරනවා. ඒතර අපි කතා කරේ ඇහෙන්නේ කොහොමද කියන එක. ලියන්නේ පහලින්. ධ්වනි ප්‍රභවයෙන් නිකුත් වෙන ශබ්දය 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 කන තුලට ගමන් කළ විට ධ්වනි ප්‍රභවයෙන් නිකුත් වෙන ශබ්දයේ කන තුලට ගමන් කළ විට ඇසීම සිදුවේ. ඇසීම සිදු වෙනවා. ධ්වනි ප්‍රභවයෙන් නිකුත් වෙන ශබ්දය කන තුලට ගමන් කළ විට ඇසීම සිදුවේ. මේ ඉන්න ළමයින්ගෙන් 8 දෙනෙක් මේ මාසෙට ගෙවීම් කළ නැති 8 දෙනෙක් ඉන්නවා. හරිද? විවිධ ගැටලු ඇති පමණක් වෙලාවට ලොක්ඩවුන් කළාද ඊපස්සේ මේ ගෙවීම් කරන්න යන්න අමාරුද වාහන නැද්ද එහෙම ප්‍රශ්න ඇති. නමුත් ලබන සතියේ වෙද්දී හැම කෙනාම ගෙවීම් කළ ඉවර කරන්න ඕනේ. හරිනේ? ඔය අද වෙනකොට ගෙවීම් කරගන්න බැරි වෙච්ච 8 දෙනා තමයි 8 දෙනෙක් ඉන්න උතන ওই කණ්ඩායමේ ගෙවීම් කළ නැති ඒ 8 දෙනා ඊළඟ දවසේ වෙද්දී අනිවාර්යෙන් බැංකුවේ අර මං ගෲප් එකට දාලා ඇති අංකය ඒ බැංකුවේ අංකයට හරි ගෙවීම් කරන්න ඕන. නැත්නම් සැන්සිප් එකට නැත්නම් ඇල්ෆා එකේ නම් අනිවාර්යෙන් බැංකුවට ගෙවීම් කරන්න වෙන්නේ. ඇල්ෆා එකට එන ළමයි අනිවාර්යෙන් බැංකුවට ගෙවීම් කරන්න මෙන්න මේ අංකයට. මේ තියෙන අංකය 329යි 200යි 1400යි 129යි 20.
අන්න ඒ අංකෙට People's Bank එකට ගෙවීම් කරන්න පුළුවන්. ගෙවීම් කරන් පස්සේ ලැබෙන ස්ලිප් එක ඔයාගේ නමයි පන්තියයි ලියලා මොකද කොහෙද පන්තියට සහභාගී වෙන්නේ කීවේ ශ්‍රේණියද කියලා ඒක ලියලා ඒකේ ෆොටෝ එකක් මට එවන්න ඕන. හරිද? මාතෘකාව ලියන්න. මාතෘකාව ලියන්න. දෙකට බෙදලා අපි මාතෘකාව ලියන්න හදනවා. පොතේ පිටුව දෙකට බෙදන්න ඉස්සෙල්ලා. පොතේ පිටුව දෙකට බෙදන්න. පොතේ පිටුව දෙකට බෙදලා එක පැත්තක ලියන්න ස්වභාවික 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 ශබ්ද ස්වභාවික ශබ්ද මේ පැත්තට ලියන්න කෘතිම ශබ්ද ස්වභාවික ශබ්ද කෘතිම ශබ්ද කියලා දෙකට බෙදාගන්න. සමීර් කොහේ ගිහිල්ලා යාද? බෙදුවද පිටුව දෙකට මැදින් බෙදුවද? පිටුව දෙකට මැදින් බෙදන්න. බෙදලා එක පැත්තකට ලියන්න ස්වභාවික ශබ්ද අනිත් පැත්ත කෘතිම ශබ්ද. ස්වභාවික ශබ්ද කෘතිම ශබ්ද කියලා බෙදන්න. එක පැත්තක් ස්වභාවික ශබ්ද අනිත් පැත්ත කෘතිම ශබ්ද. හරි? ස්වභාවික ශබ්දයි කෘතිම ශබ්දයි. දැන් සර්ගේ හඬ ස්වභාවිකයිද කෘතිමයිද? දැන් මේ සර් කතා කරන්නේව ස්වභාවිකයිද කෘතිමයිද? තනිකර ස්වභාවිකයි නේද? සර් නලා පිඹින්නේ නැහනේ. නේද? ඒක ස්වභාවික ශබ්දයක්. ඊළඟට ඔයා කියන්න මේ කෘතිම ශබ්දයක් කියන්නේ. ස්වභාවික නොවන එකක් කියන්නේ කෘතිම ශබ්දයක්. වයලින් වාදනය වයලින් එකේ නැති වෙන ශබ්දය මේසෙට මෙහෙම තට්ටු කරන ශබ්දය ඒවා කෘතිමයිනේ. වාහන නලාහඬ විදුලි සීනුවක් නාද වීම ඒවා කෘතිමයි. බල්ලෙක් බුරනවන ඒක මොන වගේද? ඒක ස්වභාවිකයි. මුහුදේ රළ පෙරලෙන හඬ ඒවා ඔක්කොම ස්වභාවිකයි. වැස්සේ හඬ වහින ශබ්දය සුළඟේ හඬ ඒ ඔක්කොම ස්වභාවික ශබ්ද සහ කෘතිම ශබ්ද. ඔයා ලියන්න දෙපැත්තට ස්වභාවික ශබ්ද ගණනාවක් ලියන්න පහළට. ඒ වගේම කෘතිම ශබ්ද ගණනාවක් පහළ ලියන්න. ඉක්මන් කරන්න. ස්වභාවික කීපයක් ලියන්න, කෘතිම ශබ්ද කීපයක් ලියන්න.
හරි ස්වභාවික ශබ්ද කීපයක් ලියන්න. කෘත්‍රිම ශබ්ද කීපයක් ලියන්න. මේ පාඩම ඉවරුනහම ඔයගොල්ලන්ට මම ටෙස්ට් එකක් තියෙනවා. අද නෙවෙයි. පාඩම ඉවරුනහම. ඒ ටෙස්ට් එක ඔන්ලයින් ටෙස්ට් එකක් තියන්නේ. ඔයගොල්ලෝ ලියලා තියෙන ඔන්ලයින් ටෙස්ට්. ඒ ඔන්ලයින් ටෙස්ට් ලියලා තියෙනවද? නෑද? නෑනේ. අපි අන්න එහෙම එකක් ලියලා බලමුනේ. ලියලා බලමු මොන වගේද කියලා ඔන්ලයින් ටෙස්ට් එක. හැබැයි ඉතින් පාඩම් කරන්න නැත්නම් ඔන්ලයින් මොනවද ලියන්නේ? පාඩමේ 6 වෙනි පාඩමනේ මම ඉවර කරන්නේ. ඒ පාඩම් 6ෙන්ම මම ටෙස්ට් එකක් තියෙනවා. ඔයා ලබන සතියේ වෙද්දි පාඩම් කරලා ඉවර කරලා තියෙන්න ඕනේ. හරිද? පාඩම් කීයක්ද? පාඩම් 6ක් ඉවර කරලා තියෙන්න ඕනේ. පාඩම් 6 ඉවර කරාම මම ඔන්ලයින් ටෙස්ට් එකක් තියන්නේ. ඊට පස්සේ තාත්තා හරි අම්මා හරි ඔතෙන්ට කතා කරලා ලකුණුත් පෙන්නන්න ඕනේ කට්ටියට. ඒක තමයි ලස්සනම ක්‍රමය ඔන්ලයින් ටෙස්ට් එක. ඇහුණාද? ඒක නිසා හොඳට පාඩම් කරලා ඉන්න. ලකුණු කියන්න නම් තාත්තට එන්න කියන ඔතෙන්ට පොඩ්ඩක්. එහෙම හොඳයි නේ? ඔව්. අම්මට එන්න කියන ඔතන කැමරාව ළඟට පොඩ්ඩක් එන්න කියලා. ලකුණු කියන්නේ ඊට පස්සේ. ස්වභාවික ශබ්දයි කෘත්‍රිම ශබ්දයි ලියන්නේ. කුරුල්ලන්ගේ නාදය. කොයි පැත්තට ලියන්නේ? කුරුල්ලන්ගේ නාදය. කෝච්චියේ හඬ. කෝච්චියේ වඩා හොඳ දුම්රියේ හඬනේ. කෝච්චිය යන්නේ කොහොමද මෙතන කැතයි. දුම්රියේ හඬ. දුම්රියේ ගමන් කරන හඬ. ගෙරවුම් හඬ ගොරවනවා. අකුණු ගසන හඬනේ. මොන පැත්තද දන්නේ නැහැ බැලියන්නේ. ගොරවන හඬ. රූපවාහිනී හඬ ලිව්වද? විදුලි පංකාවේ හඬ. විදුලි පංකාවෙත් හඬක් එනවනේ නේද?
බටනලාවේ හඬ බටනලා වාදනය ජාතික ගීය වාදනය වේ. හැබැයි ගායනා කරයි කිව්වොත් ස්වභාවිකයිනේ. ජාතික ගීය ගායනා කරයි කිව්වොත් ස්වභාවිකයි. ජාතික ගීය වාදනය වේ කිව්වොත් වාදනය ඉන්ස්ට්‍රුමන්ට් එකකින් වාදනය කරන්නේ. ඒක කෘතිමයි. උෂිත ලියලා ඉවරයිද? ඒ උෂිත ඉවරයිනේ. හරිද? එහෙනම් ස්වභාවික පැත්ත කියාගෙන යනවා. මෙන්න මේ පැත්ත. ස්වභාවික ශබ්ද. රළ පෙරලෙන හඬ වලිය නැත්නම් ලියා ගන්න ඕනේ වගේ. කියනවනම් හරි දාගෙන යන්න. රළ පෙරලෙන හඬ, වර්ෂාවේ ශබ්දය, බල්ලාගේ බිරුම් හඬ, ඊළඟට ජාතික ගීය ගායනය, ඊළඟට රළ පෙරලෙන හඬ. ඉතින් ඒවා ස්වභාවික ඒවා. ළමයෙකු කතා කරයි ඒවා ස්වභාවිකයි. ඊළඟ දිය ඇල්ලක් කඩා වැටේ. මේ දිය ඇල්ලක ශබ්දය ඒවා ස්වභාවිකයි. කෘතිමය ඒවා ලියමු. බටනලා වාදනය, දුම්රියේ හඬ, ගුවන්විදුලියේ හඬ, රූපවාහිනියේ හඬ, වයලීන් වාදනය, නලාවක ශබ්දය, විදුලි සීනුව නාද වෙයි. ඔක්කොම කෘතිමයි. ඒවා කෘතිමයි. මිනිසුන් විසින් නිර්මාණය කරන ලද ඒවා. ඒවා කෘතිමයි. ගුවන් යානයක හඬ, ළමයි වෙසක් කූඩුවක් හැදුවද? ඒ හදනවත් ලස්සන වෙසක් කූඩුවක්. මට බලන්න ඕන ඔන්නෝම වෙසක් කූඩුව හදලා තියෙනවා එකත් බලන්න ඕන විදියට. අපි වෙසක් දවසට එන වෙසක් බලන්න. ඔන්ලයින් එන්නේ. ඒ කැමරාව ඔන් කරලා පෙන්නන්න ඕන ගෙවල් වල තියෙන වෙසක් කූඩුව අපිට. ලයිට් දාලා. හරිද? එහෙමයි වෙසක් බලන්න එන්නේ. හරිද? ලියන්න මාතෘකාව සංගීත හා ഘോഷා. සංගීත නාද හා ഘോഷා. සංගීත නාද හා ഘോഷා. නැත්නම් සංගීතය සහ ഘോഷා. සංගීතය සහ ഘോഷා. එක පැත්තකට මම ගත්ත සංගීතය අනිත් පැත්ත දාන ഘോഷා.
සංගීතය සහ ഘോഷා. හරි. සංගීතය එක පැත්තකට ගන්න. අනිත් පැත්තට ഘോഷා දාන්න. හරිද? සංගීතය කියලා කියන්නේ ඒක හරි මේ රිද්මයානුකූල රිද්මයක් තියෙන දෙයක්. දැන් උදාහරණයක් විදියට මේ ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ මියුසික් ටීචර් ගැන කල්පනා කරන්න. නේ? සංගීත මිස් හරි සර් හරි එයා රිද්මයක්ද? එයා රිද්මයක් නෙවෙයි. එයා ඔයාට සින්දුවක් කියන්න කියලා මේ වගේ නිකන් රිද්මයක් දෙනවනේ. මොහොකට හරි තට්ටු කරනවා, ඔහොම තාල තියෙනවා. නේ? ඒ රිද්මයක් දෙනවනේ. දැන් ඔයගොල්ලෝ ගායනයේ පටන් ගන්න කියලා එයා රිද්මයක් දෙනවා. ඒ රිද්මයට ඕන ඔයගොල්ලෝ ගායනා කරන්න. එතන රිද්මයානුකූල නම් ඒක සංගීතයක්. දැන් අපි තුමු මියුසිකල් ගෲප් එකක්. මියුසික් ගෲප් එකක් මොකක් හරි වාදනයක් කරනවා. සංගීත සංදර්ශනයක් තියෙනවා. ඒකේ තියෙන ලොකු ඩ්‍රම් සෙට් එකක් දැකලා තියෙනව නේද? නේ? ඩ්‍රම් එක ප්ලේ කරන්න කෙනෙක් ඉන්නව නේද? ඒතර එයාගේ විවිධාකාර ක්‍රමවේදයන් තියෙනව නේද? අර ඩ්‍රම් සෙට් එක තියාගෙන ඒක වාදනය කරන විදිය. එයා තමයි ඇත්තටම ඒ හසුරුවන්නේ ගොඩක් වෙලාවට. එයා තමයි අනිත් අය සියලු දෙනාටම උමනා රිද්මය සපයන්නේ. ඒ රිද්මේ ඩ්‍රම් සෙට් එක වාදනය කරන යාගේ රිද්මෙට තමයි සින්දු කියන්නත් ඕන එකට අනෙක් ඉන්ස්ට්‍රුමන්ට් වාදනය කරන්නත් ඕන එකට නේද? රිද්මයක් තිබුණොත් විතරයි හොඳ සංගීතයක් අපිට ලැබෙන්නේ. රිද්මයක් නැත්නම් ඒක මහා ගෝසාවක්. දැන් අපි කියමු එහෙම රිද්මයක් නැතුව අර සංගීත භාණ්ඩ වාදනය කරන්න. කනක් ඇහෙන්නේ නැහැනේ. එක එක්කෙනා දඩ දඩ ගාලා එක එක දේවල් කරනව නේද? කනක් ඇහෙන්නේ. හරියට ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ මොකක් වගේද? ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ තියෙන ඉන්ටර්වල් එකට ළමයින්ගේ සද්දේ වගේ. ඉන්ටර්වල් එකට කොහොමද සංගීතයක් දැනෙන්නේ? මහා ගෝසාවන්නේ. ඉතින් ඒ වගේ එක එක්කෙනා එක එක දේවල් කරනවා. එක එක්කෙනා කෙනෙක් කෑ ගහනවා. අනිත් එක්කෙනා සින්දු කියනවා. අනිත් එක්කෙනා ඩෙස් එකට ගහනවා. නේ? ජනරුලා ඉස්කෝලේත් එහෙමයිද? ඉන්ටර්වල් එකට. ජනරු එහෙමයි නේ. කනක් ඇහෙන්නේ නැහැ නේද? මහා ගෝසාවක් ඉන්ටර්වල් එකට. මේ හැබැයි ඉස්කෝලේ පටන් ගන්න වෙලාවට එහෙම නෑනේ ගෝසාවක් නෑනේ. දැන් ඒ වගේ අපේ මේ ඇහෙන ශබ්ද වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන් මේ මොකද්ද සංගීත නාද සහ ഘോഷා කියලා. නේ සංගීත නාද සහ ഘോഷා. ඒ සංගීත නාදයක තියෙන විශේෂත්වය තමයි එතන රිද්මයක් තියෙනවා. එතන රිද්මයක් තියෙනවා. මොකේ රිද්මයක් තියෙන්නේ? සංගීත නාදයක. ഘോഷාවක දැන් අපිට පොළට ගියා බඩු ගන්න. රිද්මයක් තියනවද? පොළේ රිද්මේ. ඔයගොල්ලන්ගේ පොළ වල රිද්මයක් තියෙනවා. ඩ්‍රම් සෙට් එකක් තියෙනවා. නැහැනේ. එක්කෙනෙක් කෑ ගන්නවා ලාභයි ලාභයි කියලා. අනිත් එක්කෙනෙක් කෑ ගන්නවා මාලෝ මාලෝ කියලා. නේ? එතන තියෙන රිද්මේ. නෙත් මිලයි පොළේ තියෙනවලු එහෙම රිද්මයක්. ඒ පැත්තේ ඒ නෙත් මි. ඩ්‍රම් සෙට් එකක් ගිල්ල ගන්නවා පොළේ. ඒකට අනුවද මාලෝ මාලෝ කියන්නේ නෑනේ. ඒතර ඒවා හරි ഘോഷාවල් ළමයි. හරිද? ഘോഷාවල්.
ඒ නිසා ළමයි මතක තියාගන්න ඕන රිද්මයක් නැත්තම් එතන ඇතිවන්නේ ഘോഷාවකි. රිද්මයක් තිබේ නම් ඇතිවන්නේ සංගීත නාදයකි. හරිද? එහෙමනම් අපි ඉස්සෙල්ලා වාක්‍යයක් ලියමුකෝ. ලියන්න වාක්‍යයක් සංගීතයේ පැත්තට ලියන්න. සංගීතය කියලා ලියලා ඒකට ලියන්න. වාක්‍යයක් ලියන්න. තරු ලකුණක් එහෙම දාලා ලස්සනට වාක්‍යයක් ලියන්න. රිද්මයකට අනුව සිදු කරන ගායනයක් හෝ වාදනයක් රිද්මයකට අනුව සිදු කරන ගායනයක් හෝ වාදනයක් රිද්මයකට අනුව සිදු කරන ගායනයක් හෝ වාදනයක් සංගීතයක් ලෙස හඳුන්වයි. සංගීතේ ඒක අහන් ඉන්න ආසයි. රිද්මයකට අනුව සිදු කරන ගායනයක් හෝ වාදනයක් ඒක සංගීතයක් ලෙස හඳුන්වනවා. රිද්මයකට අනුව සිදු කරන ගායනයක් හෝ වාදනයක් සංගීතයක් ලෙස හඳුන්වනවා. උදාහරණ ලියන්න. නේ මොනවායි සංගීත? වයලින් වාදනය. ළමෙක් බොහොම ලස්සනට වයලින් වාදනයක් ඉදිරිපත් කරනවා. වයලින් වාදනය. ජාතික ගීය ගායනා කිරීම. ඒක රිද්මයකට කරන්නේ. ජාතික ගීය වාදනය කිරීම. බටනලා වාදනය. ඒව රිද්මයානුකූලයි. හරි. රිද්මයානුකූල නොවන ඒවා තමයි ഘോഷා කියන්නේ. දැන් මාතෘකාව ഘോഷා කියලා වෙන උඩාවට ලියාගන්න. ඒ ඇත්ත අපි ලියමු. රිද්මයානුකූල නොවන අවිධිමත් ශබ්ද ഘോഷා ලෙස හඳුන්වයි. රිද්මයානුකූල නොවන අවිධිමත් ශබ්ද ഘോഷා ලෙස හඳුන්වයි. රිද්මයානුකූල නොවන අවිධිමත් ශබ්ද ഘോഷා ලෙස හඳුන්වයි. ഘോഷා වලට උදාහරණ ලියන්න ඔයගොල්ලෝ. පොලක වෙළඳුන්ගේ හඬ. වෙළඳාම් කරන හඬ. තව කොහෙද ഘോഷාවල් තියෙන්නේ? දුම්රිය පොලක ශබ්දය. කෝච්චියක් යනවා. එන කෝච්චිය හෝන් ගහනවා. මිනිස්සු කෑ ගහනවා.
දුම්රිය පොලක හඬ. බස් නැවතුම් පොලේ හඬ. එක බස් එකක් රේස් කරනවා. අනිත් බස් එක හෝන් ගහනවා. නේ පමණක් අය වෙළඳාම් කරනවා. බස් එක ඇතුලේ කොන්දොස්තර කෑ ගහනවා. නේ කන්ඩක්ටර් කෑ ගහන ඉස්සරහට යන්න කියන. මේවා ഘോഷාව. රිද්මයානුකූල නොවන අවිධිමත් ශබ්ද. දැන් තා බස් එක මහා බයිලයක් දාලා තියෙනවා. බස් වල බයිල දාලා තියෙනව නේද? ඒවා හරිය අවිධිමත් ශබ්ද ഘോഷාව. කර්මාන්ත ශාලාවක හඬ. යන්ත්‍ර සූත්‍ර වැඩ කරන ශබ්ද. ඒවා ഘോഷාව. ගල් මෝලක හඬ. ගල් අඹරනු. ඊළඟට මහජන උද්ඝෝෂණ ඔය දැකලා තියෙනවද? මහජන උද්ඝෝෂණ. අර ටීවී එකේ හිටි ගමන් පෙන්නන්නේ. මිනිස්සු බෝඩ් අල්ලගෙන කෑ ගහන. මහජන උද්ඝෝෂණ. දියව් කියන්නේ කෑ ගන්න දැකලා තියෙනව නේද? මහජන උද්ඝෝෂණ. ഘോഷාව. දැන් අපි ගන්නේ ළමයි දෙවෙනියට දීපු ටියුට් එක ගන්න. ආලෝකයේ ටියුට් එක ගන්න. ඒ ආලෝකයේ ටියුට් එකේ පස්වෙනි ප්‍රශ්නේ බලන්න. අපි කරේ නෑ නේද? ආලෝකයේ ගමන් කරන ආකාරය පිළිබඳ සටහනක් පහත දැක්වේ. A හා B නම් කරන්න. A කියලා කියන්නේ ආලෝක කිරණය. B මොකක්ද ලිව්වේ? ආලෝක කදම්බය. කිරණ ගොඩාක් එකතු වුණාම එහෙම තියෙනවනම් හරි දාගන්න. ඔයා ලියාපු ටියුට් එක ලියාපු එක කෝ? හෝම්වර්ක් පොත කෝ? මේ Hello. කොහේ පන්ති දෙන්නේ? අප්ප ඩීපීන් කරද්දී ඉඳගත්තේ නැද ටියුට් එක? මේ මාස කාර්යයක් ගත්තා. මේ මාස කාර්යයක් ගත්තා. Ada mangilan dalam sekarang. Ada. Oh, bang dah. මේ පමණක් අයට ටියුට් එක ලබා ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම දැන් ටියුට් එක කරොත් ඒක අසාර්ථකයි. හරි නෑනේ. පමණක් ළමයින්ට ටියුට් එක ලැබිලා නැහැ. ඒ නිසා මොකක්ද දන්නවද දැන් මම කරන්නේ? මම ටියුට් එක දැන් ගෲප් එකට දානවා.
ඒ ලැබිලා නැති ළමයින්ට ලබා ගන්න. මොකද ඒකේ ලස්සන ප්‍රහේලිකාවක් තියෙනවා. කොටු පුරවන්න. ඒ ප්‍රහේලිකාව මම දැන් කරොත් ඒක ඒ ළමයින්ට කරන අසාධාරණයක්. ඔයගොල්ලෝ ෆෝන් එකෙන් බලන්න. එහෙම නැත්නම් මේ ගෲප් එකෙන් බලා ගන්න. ඒ ටියුට් එක කරලා තියන් ලබන සතියේ මම ඒ ටියුට් එක සාකච්ඡා කරන්න ගන්නම් ඊළඟ දවසේ. හරිද? ඊළඟ දවසේ ඒක සාකච්ඡා කරන්න ගන්නම්. එහෙම නැත්නම් ඒ ළමයින්ට පාඩුවක් වෙන නිසා. මොකද ඊළඟ මාසෙ ඉඳලා මම ටියුට් බෙදන්නේ නැහැ තැන් තැන් වල. ටියුට් එක ගෲප් එකට දාන්නේ. ගෙවීම් කරන ළමයින්ට පිළිවෙලින් ඒ විදිහට දාන්න. නැත්නම් ඒක ගැටලුවක් වෙන නිසා. පමණක් ළමයින්ට වෙනවා අවස්ථා කීපයකදී ඇවිල්ලා ටියුට් අරගෙන යන්නේ. ඒක හරි කරදරයක්. ඒක නිසා ගෙවීම් කරන ළමයින්ට විතරක් මම ටියුට් එක ගෲප් එකට දාන්න ලබන මාසෙ ඉඳලා. ජූනි මාසෙ ඉඳලා. ඒ ළමයින්ට අඩුපාඩුවක් වෙන්නේ නැහැ එතකොට. මේ හරිද? එතකොට අද දවසේ මම ඒ කතාව එතනින් නවත්තලා ලියන්න මාතෘකාව මේ මාතෘකාවනේ පුංචි ප්‍රශ්නයක් ලියමු අපි. පුංචි ප්‍රශ්නයක් ලියමු. ලියන්න ප්‍රශ්නේ මෙන්න මෙහෙම. පහත සඳහන් සතුන් ශබ්දයේ නිපදවන ආකාරය. ශබ්දයේ නිපදවන ආකාරය කුමක්දයි ලියන්න. පහත් සඳහන් සතුන් ශබ්දයේ නිපදවන ආකාරය කුමක්දයි ලියන්න. එක පළඟැටියා. ඔයලා බලන්න කොහොමද එයා ශබ්ද නිකුත් කරන්නේ කියලා. පළඟැටියා ක්‍රෑෂ් ගාලා සද්දයක් දානවා අමුතු විදියට. හරි තියුණු හඬක් එන්නේ. මේ වගේ වෙලාවට පමණක් දවසට පළඟැටියෝ සද්ද දානවා. මිදුලේ අහගෙන හිටියාම අමුතු සද්ද එනවා එහෙම. ඉමින්සරේ ටෝච් එකක් තරම් කිට් වෙලා බලනවා පළඟැටියා කොහොමද සද්ද නිකුත් කරන්නේ. පළඟැටියා ඊළඟ මදුරුවා. දැන් කන ළඟට ඇවිල්ලා මදුරුවා අමුතු සද්දයක් දාන තරහ යන්නේ. නේ? මදුරුවා. ඊළඟ මීමැස්සාගේ ගුමුගුමු හඬ. මීමැස්සාගේ හඬ කොහොමද කියන්නේ? ගුමුගුමු හඬ කියලානේ කියන්නේ. මීමැස්සාගේ ගුමුගුමු නාදය. කොහොමද මීමැස්සා සද්ද දාන්නේ කියලා. ඊළඟ මිනිසාගේ කටහඬ. ඔයා පොඩ්ඩක් හොයලා බලන්න ඕන. මිනිසාගේ කටහඬ එන්නේ කොහෙන්ද කියලා. මිනිසාගේ කටහඬ ඊළඟ ප්‍රශ්නයක් ලියන්න. ඊළඟ ප්‍රශ්නේ විවිධ සංගීත භාණ්ඩ ඒවායේ ශබ්දයේ නිපදවන ආකාරය අනුව
විවිධ සංගීත භාණ්ඩ ඒවායේ ශබ්දයේ නිපද වෙන ආකාරය අනුව වර්ග කර අලවන්න ශබ්දයේ නිපද වෙන ආකාරය අනුව වර්ග කර අලවන්න. ඔයා මේ සංගීත භාණ්ඩවල රූපටි කොලයක් හොයාගන්න. ඒව ටික කපලා පටල කම්පණය වෙනව වෙනමයි, තත් කම්පණය වෙනව වෙනමයි, වායු කඳන් ඒ කියන්නේ පිඹින ඒවා වායු කඳන් කම්පණය වෙනව වෙනමයි. එහෙම CR එකේ හෝම්වර්ක් පොතේ වෙන් කරලා අලවන්න. එක ගොඩේ අලවන්න එපා. පිටු කීපයක වෙන වෙනම අලවන්න. හරිද? අලවලා මේ අපි ඊළඟ දවසේ පාඩමට ඉදිරියට සම්බන්ධ වෙමු. එහෙමනම් ඔබට සුබ රාත්‍රියක්. පරිස්සමට ඉන්න. වැඩ ටික කරන්න. හරිද? එහෙනම් අපි අදට මේන් නවතිනවා. හරි? පරිස්සමට ඉන්න.